ක්‍රිස්තුස් වහන්සේ තුල මා ප්‍රේමාන්ත සහෝදර සහෝදරියනි අද දවසේදී අපි විශේෂාකාරයෙන් යාඥා කරනු ලබනවා ශුද්ධ කතෝලික සභාව වෙනුවෙන් මන්ද අපි ක්‍රිස්තුස් වහන්සේ විසින් ආරම්භ කරලා අපෝස්තලික සම්ප්‍රදාය තුල වසර 2021ක් සම්පූර්ණ වන තෙක් අඛණ්ඩව විවිධ ජයග්‍රහණයන් මැද විවිධ පරාජයන් මැද විවිධ අර්බුද මැද මේ සභාව ගමන් කරනවා දිගින් දිගටම. උන්වහන්සේ කිව්වා දේව රාජ්‍ය හරියට නිකන් අබෑටකයට උපමා කළා. පුංචිම ශාකයකින් එය මහා විශාල ලෙස පැතිරී යනවා කියලා. ඉතින් අද කතෝලික සභාව ලෝකේ සෑම රටක් රාජ්‍යයක් වෙතම පැතිරලා ගිහිලා තියෙනවා. අද අප සභාවේ උත්තරීතර නායකයන්න් තමයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ. ඉතින් උන්වහන්සේගේ තේමා වදන උන්වහන්සේගේ දූත කාර්ය ආරම්භ කරද්දිම උන්වහන්සේ දුන්නා තේමා වදනක්. තේමාවක් කරගත්තා. තමුන්ගේ මේ දූත කාර්යයේ ඒ තේමා වදන තමයි ප්‍රේමයේ පවතින. ප්‍රේමයේ පවතින. අප කරන කියන හැම දෙයක් තුලින්ම මෙන්න මේ ප්‍රේමය තුල පවතින්නට තමයි අපිට ඇරයුම් කරන්නේ. එනිසා අපි සෑම ආරම්භක ගීතිකාව ලෙස ගායනා කරමු. දැහැමි සිතක් ගීතිකා පොතේ ගීතිකාංක 14 ප්‍රේමයේ පවතින. ප්‍රේමයේ පවතින මගේ ප්‍රේමයේ පවතින ප්‍රේමයේ පවතින මගේ ප්‍රේමයේ පවතින ඔබ කරන කියන සෑමදේ තුලත් ඔබ සිතන පතන සෑමදේ තුලත් ප්‍රේමයේ පවතින මගේ ප්‍රේමයේ පවතින remain in my love remain in my love in what you say in what you do in what you think in what you wish in what you say in what you do in what you think in what you wish remain in my love remain in my love. ජේසුස් වහන්සේ අපෙන් ඉල්ලුවේ මාගේ ප්‍රේමයේ පවතින. උන්වහන්සේගේ ප්‍රේමය තුළ අප කරන කියන හැම දෙයක් තුළම පවතින්නට උත්සාහ කරමු. Jesus samidun Jesus subhavatnai Jesus samidun mevanayamai sudalatun diyadevi premavadnai premaye pavatina remain in my love premaye pavatina මගේ ප්‍රේමයේ පවතින
Remain in my love. Remain in my love. වෛරය අසමගිකම් දුර වෙලා සාමය දසාත පතුරන්නට හැම හදවතකට මේ සාමය දෙන්නට ප්‍රේමය තුළ ජීවත් වෙන්න. සමගේ සිංහාදරෙන් බැඳෙන්නේ සුදු තුම්බිය ආසිරිවස් වන්නේ ඇමිලුවක් වෙත සැම කැඳවන්නේ ප්‍රේමයේ පවතින Remain in my love. ප්‍රේමයේ පවතින මගේ ප්‍රේමයේ පවතින ප්‍රේමයේ පවතින මගේ ප්‍රේමයේ පවතින ඔබ කරන කියන සෑමදේ තුලත් ඔබ සිතන පතන සෑමදේ තුලත් ඔබ කරන කියන සෑමදේ තුලත් ඔබ සිතන පතන සෑමදේ තුලත් ප්‍රේමයේ පවතින මගේ ප්‍රේමයේ පවතින Remain in my love. Remain in my love. In what you say, in what you do, in what you think, in what you wish, in what you say, in what you do, in what you think, in what you wish. Remain in my love. Remain in my love. Remain in my love. Remain in my love. Praise the Lord. Praise the Lord. Praise the Lord. Praise the Lord. ප්‍රශංසා ප්‍රශංසා වේවා. මහිමය වේවා. මහිමය වේවා. මහිමය වේවා. මහිමය වේවා. මම ප්‍රේමන්ත සහෝදර සහෝදරියනි, අපි දැන් දවසින් දවස මහ පුදුමාකාර පිපාසයක් තුල ස්වාමීන් වහන්සේගේ වචනයට ලොකු ගිජුකමකින් ඇදෙනවා. උන්වහන්සේගේ වචනයට අපිට ඒ බව ප්‍රකාශ කරනවා. ගීතාවලියේ 63 වෙනි ගීතිකාව. ගීතාවලියේ 63 වෙනි ගීතිකාව මට පසුව හැම කෙනෙක්ම කියන්න. ඉතින් අපිට ප්‍රකාශ කරනවා උන්වහන්සේ කෙරෙහි ආශා වීම. මන්ද අපි දකිනවා දැන් සෙත් FM ගුවන් විදුලිය හරහත් අන්තර්ජාලය ඔස්සේ විශේෂයෙන් අලුතින්ම අපි මේ YouTube තාක්ෂණය ඔස්සේ විශාල පිරිසක් මෙතන දවසකට මත දුරකථන ඇමතුම් ලැබෙනවා විශාල ප්‍රමාණයක් උදේ පාන්දර ඉඳලා. එයයි දෙවියන් වහන්සේට ස්තුති කියනවා, ප්‍රශංසා කරනවා. අපි තනි වෙලා නැහැ. අද අම්මා කෙනෙක් කියනවා, "ෆාදර් අපිට දැන් හිතෙනවා අපි තනි වෙලා නැහැ, අපි අසරණ වෙලා නැහැ. දැන් ස්වාමින් වහන්සේගේ වචනය අපිව හොයාගෙන ඇවිල්ලා තියෙනවා. අපි තුල මහා පුදුමාකාර පිපාසයක් ඇති වෙලා තියෙනවා." මට පස්සේ කියන්නේ, "දෙවිඳුනි මාගේ දෙවිඳුනි, දෙවිඳුනි මාගේ දෙවිඳුනි, දැඩි ආශාවෙන් මම ඔබ සොයන්නෙමි. දැඩි ආශාවෙන් මම ඔබ සොයන්නෙමි. මා හද ඊතා ගිජු ලෙස, මා හද ඊතා ගිජු ලෙස ඔබ කෙරෙහි පිපාසයෙන් පෙළෙන්නේය. ඔබ කෙරෙහි පිපාසයෙන් පෙළෙන්නේය. වියලි බිම ජලයට පිපාසා වන පරිදි, වියලි බිම ජලයට පිපාස වන පරිදි මම ඊතා ආශාවෙන්
මම ඊතා ආශාවෙන් ඔබ වෙත ඇදී එන්නෙමි. ඔබ වෙත ඇදී එන්නෙමි. ඔබේ සුද්ධ ස්ථානයේදී ඔබේ ශුද්ධ ස්ථානයේදී මම ඔබ දෙස මම ඔබ දෙස ඕනෑ කමින් බලා සිටින්නෙමි. ඕනෑ කමින් බලා සිටින්නෙමි. ඔබේ තිරපෙම ඔබේ තිරපෙම මගේ ජීවිතයටත් වඩා අගනේය. මගේ ජීවිතයටත් වඩා අගනේය. මගේ මුව මගේ මුව ඔබට ප්‍රශංසා කරන්නේය. ඔබට ප්‍රශංසා කරන්නේ මුළු ජීවිතේදීම මුළු ජීවිතේදීම මම ඔබට ප්‍රශංසා කරන්නෙමි. මම ඔබට ප්‍රශංසා කරන්නේ ඔබේ නාමයෙන් අයදිමින් ඔබේ නාමයෙන් අයදිමින් මම ඔබ දෙසට මම ඔබ දෙසට දෑත නගන්නෙමි. දෑත නගන්නෙමි. Praise the Lord. Praise the Lord. Praise the Lord. Praise the Lord. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා ප්‍රශංසා වේවා. වේවා. මහිමය වේවා. මහිමය වේවා. මහිමය වේවා. මහිමය වේවා. මහිමය වේවා. මහිමය වේවා. අපි ස්වාමීන් වහන්සේට ස්තුති කියමු. ප්‍රශංසා කරමු. ප්‍රශංසා වේවා. හැම කෙනෙක්ම උන්වහන්සේට ස්තුති කියන්න. ප්‍රශංසා වේවා. प्रशंसा वेवा प्रशंसा वेवा प्रशंसा वेवा दिएक देवेंदुट दनुत सदहाटत प्रशंसा वेवा प्रशंसा प्रशंसा वेवा මගේ සිත නිදහස් කළේ උන්වහන්සේ. මට මාවත පෙන්වලා දුන්නේ උන්වහන්සේ. මට හිතෙනවා මෙච්චර කාලයක් මං කොහෙද හිටියේ කියලා. මගේ සිත නිදහස් කළ සමිඳුන් වෙත සෙනෙහසිතක් බැඳුනා. මට මාවත බෙන් වූ සමිඳුන් වෙත මගේ සිත ඇදී ගියා. මෙතුවක් කල්මා සිටියේ කොහේදැයි සිත මගේ විමසනවා. යලි නොවැටෙන්නට සමිඳුන් මාහට සදා පිහිට වෙනවා. සදා පිහිට වෙනවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. प्रशंसा वेवा प्रशंसा वेवा मगे वटिनाकम मठ දැනුනෙත් නෑ සමිඳුන් හට දැනුනා මට අහිමිව තිබූ බෝයහපත්කම් සමිඳුන් මට දුන්නා. ඉතිර වන්න මට බැරි බව දැනුණත් සමිඳුන් ඉතිර කළා. ත්‍රිඑක දෙවිඳුනි ඔබ හට සැමදා මහිමය අත් වේවා. මහිමය අත් වේවා. प्रशंसा वेवा प्रशंसा वेवा प्रशंसा वेवा
ප්‍රශංසා වේවා. ත්‍රිඑක දෙවිඳුට දැනුත් සදහටත් ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා Praise the Lord. Praise the Lord. Praise the Lord. Praise the Lord. ප්‍රශංසා ප්‍රශංසා වේවා. මහිමය වේවා. මහිමය වේවා. මහිමය වේවා. මහිමය වේවා. මහිමය වේවා. මහිමය වේවා. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුදෝ පවුලතුමා කොලෝසි වරුණට ලියපු ලිපියේ අද මම මෙනෙහි කිරීමට ගත්තේ ඔබත් එක්ක කොලෝසි ලිපියේ එකේ 15 සිට 23 දක්වා කොටස. ක්‍රිස්තුස් වහන්සේගේ පරම ශ්‍රේෂ්ඨත්වය. ක්‍රිස්තුස් වහන්සේ දෘශ්‍යමාන දෙවියන් වහන්සේගේ අදෘශ්‍යමාන දෙවියන් වහන්සේගේ දෘශ්‍යමාන ස්වරූපයව මුළු මැවිල්ලේ අගතැන් ගන්නසේක. උන්වහන්සේ කර්ණ කොටගෙන මවන ලද්දේ දෘශ්‍යමාන අදෘශ්‍යමාන දේද දෙවි දේවතාවන්ද බූදාධිපතින්ද බලධාරීන්ද කොටින්ම කියතොත් මුළු විශ්වයම උන්වහන්සේ කර්ණ කොටගෙනද උන්වහන්සේ උදෙසාද මවන ලද්දේය. උන්වහන්සේ තුල සියල්ල ඒකාබද්ධව පවතී. උන්වහන්සේ සබ්භාව නැමැති ශරීරයේ හිසය එහි මූලාරම්භය. මරණයෙන් උත්ථාන වීමෙහි ප්‍රථමයානෝය. මෙසේ උන්වහන්සේ සියල්ලෙහි අසම සම තැන දරනසේක. ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමේ සුභාරංචිය මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. සුලි ස්පර්ශ කරමින් මුවට නැගිනා සෑනුවද සිතට නැගිනා සෑන සිතුවි සුලත් බලයින් පිරිතිරේවා. සුලත් සත්වර ඔබ කිරීවේවා. ඔබට ආසී ලැබේවා. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන්ගේද නාමයෙන් ආමෙන්. ක්‍රිස්තුස් වහන්සේ තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, පරම ශ්‍රේෂ්ඨත්වයේ දරණ තැනන් වහන්සේ තමයි ක්‍රිස්තුස් වහන්සේ. මේ ශුද්ධ වූ සභාව නැමැති මහා ශරීරයේ හිස්ස තමයි ක්‍රිස්තුස් වහන්සේ. අපි දන්නවා මනුෂ්‍ය ශරීරයේ
බොහෝ අවයව තියෙනවා. ඒ කිසිම අවයවයකට තනිව ක්‍රියා කරන්නට බෑ. මොකද ඒ හැම අවයවයක්ම ක්‍රියාවට භාජනය කරනු ලබන්නේ හිස මොළයෙන්. ඒ වගේ තමයි අපිට සුදු පවුලුතුමා කොරින්ති ලිපියේ 12 වෙනි පරිච්ඡේදයේ කියනවා මේ මනුෂ්‍ය ශරීරයකට සමාන කරනවා. එහිදී කියනවා උන්වහන්සේ තමයි හිස. අපි සියල්ලෝම කවුද? අපි සියල්ලෝම මේ ශරීරයට මේ හිසත් එක්ක මේ ශරීරයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන අවයවයන්. එහිදී කතා කරන්නේ ඒකත්වයේහි විවිධත්වය. කියනවා 12 සඳහන් කරනවා මනුෂ්‍ය ශරීරයේ කොරින්ති 1 කොරින්ති 12 කියනවා මනුෂ්‍ය ශරීරයේහි බොහෝ අවයව තිබුණත් ඒ අවයව විවිධාකාර වුවත් ඒ සියල්ලම එකම ශරීරයක් වන්නාක් මෙන් ක්‍රිස්තුස් වහන්සේ එකම ශරීරයක් වනසේක. මන්ද ජුදෙව්වරුන් හෝ ග්‍රීකයන් හෝ වේවා වහලුන් හෝ නිදහස් අය හෝ වේවා අපි සියල්ලෝම එකම ආත්මයන් තුළ එකම ශරීරයක් වන ලෙස බෞතිස්ම ස්නාපනය ලැබ සිටිමු. අපි සියල්ලෝම එකම ආත්මයන් වහන්සේගෙන් පානය කර සිටිමු. ශරීරය එක අවයවයක් නොව බොහෝ අවයව වලින් යුක්ත වූයකි. එහෙනම් හරිම ලස්සනට උපමා රූපකව සුදු පවුලුතුමා අපිට පෙන්වුම් කරලා දෙනවා මෙන්න සුදු සභාව. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ජේසුස් වහන්සේ ස්වර්ගාරෝහණය වන්නට මත්තෙන් උන්වහන්සේ ගෝලයන්ව අරගෙන ගියා. උන්වහන්සේ එතනදී ඔවුන්ට මොකක්ද කිව්වේ? මුලද කිව්වා ඔබ ජෙරුසලමෙන් නිවත් වෙලා යන්නට එපා, ආත්මයන් වහන්සේගේ පැමිණීම බලාපොරොත්තු වෙන්න ඉන්න. ඊට පස්සේ උන්වහන්සේ කිව්වා යන්න ඔබ ගොස් මාගේ නාමයෙන් සියලු ජාතීන් මාගේ ගෝලයන් කරන්න, පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන්ගේද නාමයෙන් ඔවුන් බෞතිස්ම ස්නාපනය කරන්න. උන්වහන්සේ කියනවා මමද ඔබ හා සමග යුගාන්තය දක්වාම වැඩ සිටිනවා. මතේතුමාගේ සෝභාරංචිය 28 වෙනි පරිච්ඡේදයේ අවසානම වචනය ඒකයි. මමද යුගාන්තය දක්වා ඔබ හා සමග සිටිනවා. එතකොට ක්‍රිස්තුස් වහන්සේ මේ සභාව ආරම්භ කළේ උන්වහන්සේ. ශුද්ධාත්මයන් වහන්සේ තමයි මේ සභාවේ ක්‍රියාකාරීත්වය පටන් ගත්තේ. උන්වහන්සේ පත් කරපු අපෝස්තලවරුන් තමයි ඒ සභාව ඉදිරියට ගෙනිච්චේ. එනිසා මේ සුදු සභාව ඉතිහාසය අපි හදාරනකොට අපිට පෙනෙනවා පළවෙනි සියවස හරිම අර්බුදකාරී සියවසක්. මේ පළවෙනි සියවසේදීම ඉතා දරුණුතම පීඩන දෙකක් පැමිණියා සභාවට. නීරෝ කියන අධිරාජ්‍යයට කතෝලිකයන්ට හිංසා පීඩා කිරීම ප්‍රතිපත්තියක් වුණා. ඩොමීසියන් කියන අධිරාජ්‍යයට මේ පුදුමාකාර පීඩනයකට දැන් පළවෙනිම සියවසේදී තමයි සුදු පවුලුතුමත් පේදුරුතුමත් ප්‍රාණ පරිත්‍යාග. මේ වගේ පීඩන 10ක් ආව සභාවට. අවසාන පීඩනය තමයි ඊ타ත්ම ක්‍රූරතර පීඩනයක්. ඒ දියෝක්ලේසියානු කියන අධිරාජ්‍යයා යටතේ ඇතිවෙච්ච පීඩනය. සුදු සෙබස්තියන් මුනිඳුරයා ප්‍රාණ පරිත්‍යාග වුණේ පීඩනයේදී.
මේ ආකාරයට සතවර්ෂ 3ක් දක්වා මේ පීඩනය තිබිලා අවසානයේ මේ සභාවට මහා පුදුමාකාර ලෙස ප්‍රාතිහාර්යාත්මක ලෙස මේ සභාවට නිදහස ලැබුණේ එක්තරා සුවිශේෂී මවක් මූලික වුණා. සුදු සභාව ගැන කතා කරනකොට අපිට සුදු හෙලේනා මුනිස්වරයව අමතක කරන්නට බෑ. මේ දෙවස්සානය කැප කරලා තියෙන්නේ සුදු හෙලේනා මුනිස්වරයට. එතුමියගේ පුතා තමයි කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා. මන්ද මේ සිහිනයකින් දැක්කා ඔවුන් යුද්ධයෙන් පරාජය වෙන්නට යන්නේ මේ කුරුසියේ ලකුණ සලකුණු කරගෙන මෙන්න මේ යන්න යුද්ධයට අවසානයේ ජයග්‍රහණය ලැබුණා. පසුව මේ කොන්ස්ටන්ටිනෝ අධිරාජ්‍යයා කතෝලික දහම වැළඳ ගන්නවා. ක්‍රිස්තියානින්ට පීඩා හිංසා පීඩා කිරීමේ ප්‍රතිපත්තිය අහෝසි කරනවා. අධිරාජ්‍යය තුළ ඕනෑම ආගමක් නිදහසකින් යුතුව අදහා ගන්නට ලැබෙනවා. එහිදී තමයි සුදු හෙලේනා මුනිස්වරිය ක්‍රියාත්මක වෙනවා. ඒ වන විට සුදු දේශය ආක්‍රමණය කරලා තිබුණේ විවිධ ජාතීන්. ජේසුස් වහන්සේගේ ජීවිතය හා සම්බන්ධ වෙච්ච සුවිශේෂතම ස්ථානවල ඔවුන් අගෞරවයක් වෙන ලෙස දේවාල පිහිටවල බිලි පූජා දෙන්නට පටන් ගත්තා. විවිධ අපවිත්‍ර දේවල් සිදු කරන්නට පටන් ගත්තා. මෙන්න සුදු හෙලේනා මුනිස්වරිය බයක් නැතුව යනවා සුදු දේශයට ගිහිල්ලා ජේසුස් වහන්සේ හා සම්බන්ධ වෙච්ච සෑම සුදු ස්ථානයක්ම ආරක්ෂා කරගෙන වැඩිපුරම දෙව්මැදුරු සංඛ්‍යාවක් සුදු දේශයේ ස්ථාපිත කළේ සුදු හෙලේනා මුනිස්වරියයි. එනිසා සුදු සභා මාතාව සුදු හෙලේනා මුනිස්වරියට ඒ තරමටම ණයගැති. එනිසා තමයි මම 2009 දී ඉස්සරලාම මේ ප්‍රදේශයට එද්දී පළමුවෙන්ම ඇතුල් වුණේ මේ සුදු හෙලේනා මුනිස්වරියගේ දේවස්ථානයට. එතකොට මේ වගේ නෙමෙයි බොහොම ගරා වැටිච්ච දෙව් මෙදුරක් තිබුණේ. මට ලොකු ආශාවක් තිබුණා මෙච්චර මේ සුදු සභාව වෙනුවෙන් අප කැපවෙච්ච සාන්තුවරියගේ නමට තියෙන මේ දේවස්ථානය මේ විදිහට තිබෙන්නට ඕනේ නැහැ. මම සුදු දේශයටම ගිහිල්ලා බාරයක් වුණා. සුදු හෙලේනා මුනිස්වරිය මට පිහිට වුණා. මෙච්චර ලස්සනට මේ දෙව් මැදුර ගොඩනගන්නට. එවක පටන් මේ සුදු සභාව මා පුදුමාකාර ලෙස රෝම අධිරාජ්‍යය පුරත් ඉන් ඔබටත් එය ව්‍යාප්ත වෙගෙන යනවා. අපි අපෝස්තලවරුන්ගෙන් පැවතෙන සුදු කතෝලික සභාව කෙරෙහි විශ්වාස කරනවා කියලා හැම දිව්‍ය ඉරිදෙන දිව්‍ය පූජාවකදීම විශ්වාස ලක්ෂණයේදී අපි සාක්ෂි දරනවා. මේ අඛණ්ඩ පැවැත්ම සුදු සභාව තුළ හරි වැදගත්. මේදී අපි අවබෝධ කර ගැනීම ඉතාමත් වැදගත්. විවිධ දුර්වලකම් තිබුණා, විවිධ අඩුපාඩු තිබුණා, වර්ධිච්ච තැන් තිබුණා, ඇද වැටිච්ච තැන් තිබුණා, බිඳ වැටිච්ච තැන් තිබුණා. නමුත් සුද්ධාත්මයන් වහන්සේ මේ සභාවේ ක්‍රියාකාරීත්වයට අත ගහලා තියෙන නිසා එය කවදාවත් විනාශයටපත් වෙන්නේ නැහැ. ඒ දේ තමයි ගමාලියෙල් එදා මේ අපෝස්තලවරුන්ට හිංසා පීඩා කරනකොට දුන්නු යුදා මන්ත්‍රණ සභාවට දුන්නු අවවාදය ඒකයි. මොකද්ද කිව්වේ? අපි පරිස්සම් වෙමු මේ අයට දඬුවම් කිරීමේදී. මන්ද මෙය මනුස්සයන්ගෙන් පැවතෙන දෙයක් නම් ඒක විනාශ වෙලා යයි.
හැබැයි දෙවියන් වහන්සේගෙන් පැවතෙන දෙයක් නම් ඒක පවතිනවා. එනිසා අපි සුදු කතෝලික සභාවට සම්බන්ධ වීම ඉතාමත් භාග්‍යයක්. අපි ක්‍රිස්තුස් වහන්සේත් එක්කයි සම්බන්ධ වෙන්නේ. අපි පුද්ගලයෙක් මත නෙමෙයි ගොඩනගන්නේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මතයි. දැන් මේ අප කතෝලික සභාව තුළ පාප් වහන්සේ වැඩ සිටිනවා. කාදිනල්වරු, ඊට පස්සේ රජගුරුතුමන්ලා, පූජකතුමන්ලා, සහෝදරතුමන්ලා, ගිහි ජනතාව ඉතාමත්ම ලස්සනට ගොඩනැගිලා තියෙනවා. හැම පවුලක්ම සම්බන්ධ වෙලා තියෙනවා කිසියම් කිතුණු ඒකකයකට. ඒ කිතුණු ඒකකය සම්බන්ධ වෙලා තියෙනවා මීසමකට. මීසම සම්බන්ධ වෙලා තියෙනවා දිසාවකට. දිසාව සම්බන්ධ වෙලා තියෙනවා කලාපයකට. කලාපයන් ඔක්කොම එකට එකතු වෙලා සම්බන්ධ වෙලා තියෙනවා පදවියකට. පදවි ටික ඔක්කොම එකතු වෙලා රටකට. ඊට පස්සේ මුළු ලෝකයත් එක්කම සම්බන්ධ වෙලා අපි හැම කෙනෙක්ම මහා පුදුමාකාර සම්බන්ධතාවයක් තියෙනවා. මම අසනීප වෙලා අක්කලා ගෙදර ඉන්නකොට මං ඉතින් ගේ ඉස්සරහට වෙලා සුදු ජපමාලයේ භාවනා කර කර හිටියා. එතකොට තරුණයෝ දෙදෙනෙක් පැමිණියා බයිබලයකුත් අතේ අරගෙන. මම ජපමාලයේ කියලා ඉවරනකම් ඒ දෙන්නව මං ඉඳෙව්වා. එතන ඉඳෙව්වා. මම ඉඳගන්න කියලා. පස්සේ ඒ දෙන්න මගෙන් අහනවා දැන් ඔය ඇට ගැනලා ඉවරද කියලා. මං ඇහුවා ඔබ මේ මොකද්ද කියලා දන්නේ නැද්ද? මම කොන්තේ පෙන්නලා ඇහුවා මේක ඔබ දන්නේ නැද්ද මොකද්ද මේ තියෙන්නේ කියලා. මං ඇහුවා ඔබ මං අනිවාර්යයෙන්ම විශ්වාස කරනවා ඔබ කතෝලික සභාවට සම්බන්ධ වෙලා හිටියේ නැද්ද? හිටියා. මේ මොකද්ද කියලා දන්නේ නැද්ද? කිව්වා. ඔව් ජපමාලය. ඔව් සුද්ධ ජපමාලය. එතකොට වුන් මට කියනවා නෑ ඔක ඇත්තටම තේරුමක් නෑනේ උතන. අපි නම් කියන්නේ මේ සුදු බයිබලයේ කියවන්නේ කියලා. මං කිව්වා කොහොමද තේරුමක් නැතුව? ඔබ බයිබලය දවසට කීපාරක් කියවනවද? මං එයාගෙන් ඇහුවා. එතකොට මේගොල්ලෝ කිව්වා දෙතුන් වතාවක් කියවනවා. මං කිව්වා ඔබ දෙතුන් වතාවයි මම මේ සුදු ජපමාලය භාවනා කරනකොට බයිබලය මම 60 වතාවක් කියවනවා. මේ සුදු බයිබලයම තමයි මේ ජපමාලය තුල තියෙන්නේ. පරමණ්ඩල යාඥාව මතයුතුමාගේ සුභාරංචියේ 6 වෙනි පරිච්ඡේදය. නමෝ මරිය ගත්තම ලූක්තුමාගේ සුභාරංචියේ 1 වෙනි පරිච්ඡේදයේ 1:26 සිට ඊට පස්සේ 2 මං කිව්වා ඔයගොල්ලන්ගේ ඔය අතේ තියෙන බයිබලයක් නේද? ඔක පෙරලන්න ලූක්තුමාගේ සුභාරංචියේ 1:26 ඉඳලා කියවගෙන යන්නයි කියලා. එයා කියවන්න පටන් ගත්තා. කියවන්න පටන් ගත්තම එක තැනක් ආපුවම හිර වුණා. මං කො කියවගෙන යන දිගටම මේගොල්ලෝ කියවනවා මරියා ඔබට සුබ දවසක්. මගේ ළඟ තිබුණා බයිබල් සමාගමත් ඒ වගේම කතෝලික සභාවත් එකට එකතු වෙලා
සංස්කරණය මුල් පිටපතින් සංස්කරණය කරන ලද සුදෝ බයිබලය මං කව පොඩ්ඩක් ඔය කියපු කොටස මං දැන් කියන හොඳට අහගන්න. ලූක් 1:26 විපුල ප්‍රසාදලත් උත්තමිය ඔබට මංගල වේ ස්වාමින් වහන්සේ ඔබ සමගය. විපුල ප්‍රසාදලත් උත්තමිය ඔබට මංගල වේ ස්වාමින් වහන්සේ ඔබ සමගය. දැන් බලන්න මා ප්‍රේමාන්ත සහෝදර සහෝදරිනි. දැන් මේ අය මේ දෙවියන් වහන්සේගේ වචනය සම්පූර්ණයෙන්ම විකෘති කරලා මම ඒගොල්ලන්ට කිව්වා ඔයගොල්ලෝ බයිබලය අරගෙන යන්නේ. දන්නවද ඔයගොල්ලන්ට වෙන වැඩේ මොකක්ද කියලා? මේ ස්වාමින් වහන්සේගේ වචනය මේ සුද්ධෝ සභාව මුළු ජීවන පැවැත්මම අපේ ගොඩනගන්නට මේ දේව වචනය අපිට වසර 3කට මේ මුළු සුද්ධෝ බයිබලයම කියවලා ඉවර කරන්න විදිහට තමයි හදලා තියෙන්නේ. ඒ තුල තමයි අපේ ජීවිතේ ගොඩනගිලා තියෙන්නේ. මං කිව්වා ওই පොතේම පෙරලා ගන්න එලිදරව් පොතේ 22 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි වගන්තියේ ඉඳලා කියවන්න. 22 වෙනි පරිච්ඡේදයේ 18 ඉඳලා මේගොල්ලන්ට කියවන්න කියපුවා මොකද්ද මං කියුවා ඊට පස්සේ මේ පොතේ සඳහන් දිවස් වැකි අසන සියල්ලන්ටම මම මෙය සහතික ලෙස කියමි. යමෙක් ඒ වචනවලට යමක් එකතු කරන්නේ නම් යමෙක් ඒ වචනවලට යමක් එකතු කරන්නේ නම් දෙවියන් වහන්සේ මේ පොතේ ලියන ලද වසංගත ඔහුට එකතු කරන සේක. වසංගත ඔහුට එකතු කරන සේක. යමෙක් මේ පොතේ දිවස් වැකිවලින් යමෙක් මේ පොතේ දිවස් වැකිවලින් යමක් අහක් කරන්නේ නම් අයින් කරන්නේ නම් මේ පොතේ සඳහන් ජීවන වෘක්ෂයේද සුද්ධ නුවරේද පංගුකාර කමින් දෙවියන් වහන්සේ ඔහු පහ කරන සේක. දැන් ඔය එක එක සාක්ෂිකාරයෝ කියනවනේ මේ අය සම්පූර්ණයෙන්ම බයිබලය විකෘති කරලා තියෙන්නේ. ඒගොල්ලන්ට ඕන විදිහට ඒගොල්ලෝ ඒවා සංස්කරණය කරගෙන තියෙන්නේ. එහෙනම් එහෙව් අයට කවදාවත් ස්වර්ග රාජ්‍යයට යන්නට හම්බ වෙන්නේ නැහැ. මගේ වචනයක් නෙමෙයි එලිදරව් පොතේ 22 වෙනි පරිච්ඡේදයේ 18. මං අපේ ආදර ජනතාවගෙන් ඉල්ලන්නේ ඔබ මුලා වෙන්නට එපා. මෙයා ඇවිල්ලා එහෙන් මෙහෙන් අතනින් මෙතනින් දේව වචනේ අරගෙන කියවයි. කටපාඩමෙන් කියවයි. ඔබ සුදු බයිබලය ගැන එච්චර දැනීමක් නැති වෙන්නට පුළුවන් ඒත් ප්‍රශ්නයක් නැහැ. මුලා වෙන්නට එපා. මොකද සුදු කතෝලික සභාව මේ හැම කෙනෙකුටම කිතුණු ඒකකයේ සිටින ඒ පවුලේ ඒ සමාජිකයාට පවා වග කියනවා. දැන් අපි කාලයකට එනවා සේවය කරන්නට මීසමකට. ඒ සේවය අවසන් වුණාට පස්සේ අපි යනවා තවත් මීසමකට. එක්ක නැත්තම් වෙනත් සේවාවකට යනවා. ඒ තැනට තවත් පීතුමෙක් එනවා. එනිසා මේ සුදු කතෝලික සභාවට අකණ්ඩ පැවැත්මක් තියෙනවා. එය පුද්ගල කේන්ද්‍රීය සභාවක් නෙමෙයි. එය ක්‍රිස්තු කේන්ද්‍රීය සභාවක්. ක්‍රිස්තුස් වහන්සේ හිස අපි අවයවයෝ. මේ හිස කොහොමද අපිට දෙන්නේ විධානය? ඒ අනුව තමයි අපිට ක්‍රියාත්මක වෙන්නේ. හිසට පිටුපාලා ශරීරයට ක්‍රියාත්මක වෙන්නට බෑ. අද හුඟක් අය කතෝලික සභාවට පහර ගසනවා මේ සුරුවන් වන්දනාව කරනවා.
පිළිම වන්දනාව කරනවා කියලා. කතෝලික සභාව සුරුවන් වන්දනාවක් කරන්නේ. නමුත් අපිට අවශ්‍යයි කතෝලික සභාව තුළ මේ සාන්තුරන්ගේ සම්ප්‍රදාය අපිට වැදගත්. මොකද ඒ අය ජීවිතේ ආදර්ශමත්ව ජීවිතය ගත කරලා ස්වර්ග රාජ්‍යයේ දිනාගත් අය. අපි ඒ අයට ගරු කරන්නේ. අපි ගෞරවය දක්වන්නේ. අපි ප්‍රතිමාවකින් ඔබ ආශිර්වාද කරන්නේ. හොඳට මතක තියන්න. ආශිර්වාද කරනවා නම් කුරුසේ ආකාරයට ආශිර්වාද කරන්න. අපි ආශිර්වාද කරන්නේ දිව්‍ය සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේගෙන් පමණයි. අපි ඔබට ප්‍රතිමාවකින් ආශිර්වාද කරන්නේ ප්‍රතිමාව ප්‍රදර්ශනය කිරීමක් විතරයි කරන්නේ අපි. මේ දෙස බලලා ඔබේ ජීවිතයත් හැඩගස්වා ගන්න. අපි ගෞරව කිරීමක් කරන්නේ. සමහර අය වන්දනාමාන කරන තත්වයට පත් වෙලා තියෙනවා. ඒක වැරදි. ඒක අපි පිළිගන්නවා. ඒ නිසා මේ සුදෝ කතෝලික සභාව තුළ දේව වචනය තියෙනවා. ඒ වගේම සුදෝ සභාවේ ඊ타ත්ම වැදගත්ම සක්‍රමේන්තුව තමයි දිව්‍ය සප්‍රසාද වහන්සේ. ඒත් එක්කම සභාවේ සක්‍රමේන්තු ජීවිතය. මේ හැම සක්‍රමේන්තුවක්ම ගොඩනැගිලා තියෙන්නේ මා ප්‍රේමාන්ත සහෝදර සහෝදරියනි ඔබෙත් මගේත් අපි හැම කෙනෙකුගේම ජීවිත උපතේ ඉඳලා මරණය දක්වාම දෙවියන් වහන්සේගේ වරප්‍රසාද අපේ ජීවිත තුළට ළඟා කර දීමටයි. There's a uniformity in the church. ලෝකේ කොහාට ගියත් මොන තැනකට ගියත් මොන භාෂාවකින් දිව්‍ය පූජාව තිබ්බත් ඒ දිව්‍ය පූජාවේ තියෙනවා යම් කිසි ආකාරයක යුනිෆෝමිටි එක. යුනිෆෝම්. ඒකේ හැම තැනකම එකම විදිහට ලස්සනට ක්‍රියාත්මක වෙනවා. එක එක පුද්ගලයාට එක එක විදිහට ක්‍රියාත්මක වෙන්න ගියොත් අන්තිමට වෙන්නේ අර කතාවක් තියෙන්නේ ඔරුවරු මනිදනකු ඔරුවරු පෛත්‍යයන්. ඊට පස්සේ එක එකාගේ පිස්සු එක එකාට කියලා යන්නට වෙනවා. නමුත් සුදු සභාව තුළ තියෙනවා යම්කිසි අත්දැකීමකට පත්වෙන්නට ඕන නම් මේ වගේ ප්‍රශංසාත්මක මෙහෙයන් සුව මෙහෙයන් ඒවත් තියෙනවා. ඒ හැම දෙයක්ම තියෙනවා. නමුත් එතනින් ඒ පුද්ගලයාව ඉස්මතු කරන්නට නෙමෙයි යන්නේ. මේ ටෙරන්ස් පෙරේරාව උඩට තියන්නට නෙමෙයි යන්නේ දෙවියන් වහන්සේව. සමහර විට එක එක සභාවල් අද ගොඩනැගිලා තියෙන්නේ පුද්ගල කේන්ද්‍රීය. ඒ පුද්ගලයා නැති වුණාම මිනිස්සුන්ට යන්නේ නමන් නැති වෙනවා. ඒ නිසා තමයි සමහර තැන්වල වෙලා තියෙන්නේ දැන් නායකත්වයට පොර කනවා නායකත්වයට ගා ගන්නවා. මුලා වෙන්නට එපා. මේ සභාවේ තියෙන වටිනාකම දැනගන්න අපි. නිනියන් ස්මාර්ට් කියන දාර්ශනිකයා සමාජ විද්‍යාඥයා ඔහු ලස්සන පොතක් ලියලා තියෙනවා. ඒ පොත මම සම්පූර්ණයෙන්ම කියවුවා. අපිට තියෙනවා විශ්වවිද්‍යාලයේ අධ්‍යයනය කරන්න විෂයක් කම්පැරටිව් රිලිජන් කියලා. සමයාන්තර ආගම්. ඒ නිසා හැම ආගමක් ගැනම අපි ඉගෙන ගන්නවා. එතනදී නිනියන් ස්මාර්ට් සඳහන් කරනවා there are 6 dimensions in every religion. ඔහු පෙන්눔 කරලා දෙනවා හැම ආගමකම මේ ලෝකයේ පවතින හැම ආගමකම. ඒ පොතේ නම තමයි How the Great Religion Began. මේ ප්‍රධානතම ආගම් ඇති වුණේ කොහොමද කියන්නේ. එතනදී ඔහු කියනවා සෑම ආගමකම තියෙනවා ඩොක්ට්‍රිනල් පැත්තක්, සෛද්ධාන්තික පැත්තක් තියෙනවා. රිචුවල් වත්පිළිවෙත්මය පැත්තක් තියෙනවා. ethical dimension කියනවා. ඒ කියන්නේ සදාචාරාත්මක පැවැත්මක් තියෙනවා. දැන් අපේ දසපනත තියෙනවා. ව්‍යවස්ථාවක් තියෙනවා. කන්දුඩ දේශනාව ක්‍රිස්තියානි ජීවිතේ ප්‍රතිපත්තිය. ඒ වගේම mythological dimension. සුදු බයිබලයේ තුල මිත්‍යා ප්‍රබන්ධනත් තැන් තැන් වල දකින්න ලැබෙනවා. ඒකත් තියෙනවා.
experiential dimension. ඒ වගේම තමයි තමුන්ට දෙවියන්ව අත්දකින්නට ප්‍රායෝගිකව දෙවියන්ව අත්දකින්නට එතනත් අවස්ථාවක් තියෙනවා. social dimension කියලා කියනවා. ඒ කියන්නේ සමාජමය පැත්මකුත් තියෙනවා. සමාජයේ සංසිද්ධීන් එක්ක ගැටෙනවා. සමාජයේ යම් කිසි ප්‍රශ්නයක් වෙනවා නම් අපිට නිහඬව ඉන්නට බෑ. ඒ පිළිබඳව කතා කරන්නට වෙනවා. දැන් අපේ කාඩිනල් හිමිපාණන් මේ දවස්වල අපි දකිනවා මේ පාස්කුවේ සිදුවෙච්ච ප්‍රහාරය ගැන උන්වහන්සේ මුළු කතෝලික සභාව වෙනුවෙන්ම හඬක් නගනවා. අපේ මේ ප්‍රදේශයේ තියෙන පෙනහැල්ල තමයි මේ මුතුරාජ වෙල අබේ භූමිය. එය විනාශ කරන්නට යනවා. ඒ පිළිබඳව හඬක් නගනවා. සමාජයේ සිද්ධීන් දෙස අපට එතකොට අසාධාරණයක් වෙනවා නම් නිහඬව ඉන්නට බෑ. ඉතින් මේ හැම දෙයක්ම මේ ආගම තුල තියෙනවා. එනිසා ඔබ යම්කිසි පියතුමෙක්ම මේ සුදෝ කතෝලික සභාව තුල විවේචනය කරන්නට යනකොට පරිස්සම් වෙන්න. මොකද ස්වාමීලා 10 දෙනෙක් ගත්තොත් 10 දෙනාම 10 විදිහයි. සමහරක් අය මේ සෛද්ධාන්තික පැත්තට වැඩි කැමැත්තක් දක්වන අය වෙන්නට පුළුවන්. සමහරක් අය වත්පිළිවෙත් පැත්තට ගොඩක් ලැබියාවක් දක්වන්න. තවත් අය ඉන්නවා ඒකේ දෙවියන්ව අත්දකින ඉසව්වට ඒ අය කැමතියි. සමහරක් අය සදාචාරාත්මක පැවැත්තට වැඩි තැනක් දෙන අය ඉන්නවා. සමාජමය පැත්තට වැඩි තැනක් දෙන අයත් ඉන්නවා. මේවා ඔක්කොම එකට එකතු වුණාම කොච්චර ලස්සනද. ඒ නිසා තමයි කොරින්ති ලිපියේ කියන්නේ මේ විවිධාකාර දීමනා, ඒ කියන්නේ ඇතත් සිටින්නේ එකම ශුද්ධාත්මයන් වහන්සේ විවිධාකාර දේව බල ක්‍රියා කරතත් 1 කොරින්ති 12 සිටින්නේ සියල්ලන් තුළ ක්‍රියාත්මක කරන දෙවියන් වහන්සේ විවිධාකාර සේවා හෙටත් ඒ සියල්ලන් තුළ ක්‍රියා කරන එකම ස්වාමින් වහන්සේ. උන්වහන්සේ කැමති ලෙස සියල්ලන්ටම උන්වහන්සේ කැමති ආකාරයට මේ දීමනා දීලා තියෙනවා. එක්කෙනෙකුට දේශනා කරන්නට, එක්කම දිවැස්සක දේශනා කරන්නට, ආත්මයන් විසඳන්නට, තවත් කෙනෙකුට සුව කිරීමේ බලය, තවත් කෙනෙකුට අන්‍ය භාෂා වලින් කතා කරන්නට, ඒවා පහදා දෙන්නට. ඒතර සභාව තුළ ගුරුවරු ඉන්නවා. වෛද්‍යවරු ඉන්නවා. විවිධාකාර ක්ෂේත්‍රයන්හි නියැලෙච්ච අය ඉන්නවා. මේ ඔක්කොම එකට එකතු වෙලා ඉන්නේ ක්‍රිස්තුස් වහන්සේ නැමැති ශරීරය ගොඩනගන්නටයි. එනිසා අපි සුදු සභාව වෙනුවෙන් යාඥා කරන්නට ඕන. සුදෝතුම පියාණන් වෙනුවෙන්, ඒ වගේම සකල රාජගුරු මණ්ඩලය වෙනුවෙන්, පීතුමල්ලා වෙනුවෙන්. දැන් සමහර පල්ලිවල හැමදාම ඉරදා දින පූජාවේදී පූජකවරුන් සඳහා යාඥාව කියන අපේ පල්ලියෙත් කියනවා. ඒක අවශ්‍යයි. මොකද මේ සභාවේ ඉදිරියට යන්නට ශුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය වැදගත් වෙන්නේ. එසේනම් මේ ක්‍රිස්තුස් වහන්සේ අපිට උන්වහන්සේව සිහි වෙන්නට මේ සභාවට දුන්නු උතුම්ම වරප්‍රසාදයක් තමයි දිව්‍ය සප්‍රසාද වහන්සේ. මන්ද උන්වහන්සේව සිහි වෙන්නට දුන්නේ කෙනෙක් නෙමෙයි, දෙයක් නෙමෙයි, උන්වහන්සේවමයි දුන්නේ. එහෙනම් අපි හැම කෙනෙක්ම සප්‍රසාදේ ජීවමාන ස්වාමින් වහන්සේව අප මැදට කැඳවා ගනිමු. මගේ සිතට සුවය අරන් එන්න ජේසුනේ, මගේ ගතට සවිය අරන් එන්න ජේසුනේ, මටත් වඩා මගේ සැමදේ දන්න ජේසුනේ,
ඔබ පාමුල වැඳ වැටිලා යදිමි ජේසුනි ඔබ පාමුල වැඳ වැටිලා යදිමි ජේසුනි ජේසුස් සමීදුනේ මගේ සරණි නබනි ඔබ අති මගේ ජීවිතේ ත්‍රිඑක දෙවිඳුනේ මගේ රැකවරණේ සෙවතප් කරේ ජේසුනි මේ සුදු කතෝලික සභාව සුදෝත්තම පියාණන් ඇතුළු සකල රාජගුරු මණ්ඩලය අපි ඔබ වහන්සේගේ දෑතේ තබන සුදු ස්වාමිනී අපේ හැම දෙයක්ම ඔබ වහන්සේට බාර කරනම් ඔබ වහන්සේගේම දෑතේ තබන්නම් සුදු ස්වාමිනී මා ගන්න හැම පියවරක්ම ඔබ වහන්සේට බාර දෙන්නම් මගේ සියලු දේ බාරයි ඔබට ජේසුනි මා ගන්නා සෑම පියවර අසිරි ගනු මැනි පව් අඳුරින් මා මුදවා දෙන්න ජේසුනි ඔබ මහිමය පතුරමි මම ගෙවන සැමදී ඔබ මහිමය පතුරමි මම ගෙවන සැමදී යේසුස් සමීදුනේ මගේ පිළිසරණේ තබමි ඔබ අතේ මගේ ජීවිතේ ත්‍රිඑක දෙවිඳුනේ මගේ රැකවරණේ සැම තප්පරේ මා රැකදින්නනි සැම තප්පරේ මා රැකදින්නනි අපි සභාවක් හැටියට උන්වහන්සේ අපිට මහා පුදුමාකාර වරප්‍රසාදයක් දීලා තියෙනවා. අපේ නැති බැරිකම් ණයබර අපේ ලෙඩ දුක් ඇවිල්ලා කියන්නට තැනක් තියෙනවා අපිට. ශුද්ධ වූ දිව්‍ය පූජා යාගය උන්වහන්සේ අපිත් එක්ක සම්බන්ධ වෙනවා. අපි උන්වහන්සේත් එක්ක සම්බන්ධ වෙනවා. අපේ ලෙඩ දුක් කඳුලැලි අරගෙන අපි අඬා උන්වහන්සේ ළඟට එනවා. උන්වහන්සේ සිනහ රැල්ලෙන් සැනසීමෙන් අපව සනසනවා. මහා පුදුමාකාර වරප්‍රසාදේ මොහොතක් නෙමෙයිද මේ ශුද්ධ කතෝලික සභාව. නැති බැරිකම් මගේ ණය බාර තබමි ඔබ අතේ මගේ සිතට සහනය ඔබ වෙතයි ජේසුනි මට සවියකි මා අසලම ඉන්න ජේසුනි සුවය දෙන්න සවිය දෙන්න
අනේ ජේසුනි සුවය දෙන්න සවිය දෙන්න අනේ ජේසුනි උන්වහන්සේ අපිට කියනවා වෙහෙස වන්නා වූද බරසලන්නා වූද සියල්ලෙනි මා වෙතට එන්න මම නුඹලාට සැනසීම දෙන්නම්. විවිධාකාර ලෙඩ රෝග තුල ඉන්න අය අපි බාර කරමු මේ මොහොතේ. සුදොත්තම පියාණන් වහන්සේ විවිධ අසනීප තත්වයන් තියාගෙන පවා උන්වහන්සේ මහා පුදුමාකාර වෙහසක් දරනෝ මේ ශුද්ධ කතෝලික සභාව තුළ පැහැදිලි වෙනසක් ඇති කරලා උන්වහන්සේ කරනවා දිගටම. ඒ වගේම සකල රාජගුරු මණ්ඩලය විශේෂයෙන්ම රෝගාතුරව සිටින රජගුරුතුමල් විශ්‍රාමික රජගුරුතුමල් විවිධ ලෙඩ රෝග තුළ අසන්නව සිටින අය උන්වහන්සේගේ දෑතේ තබමු අපි. සියල්ල කළ හැකි ස්වාමීන් වහන්සේට බාර කරමු අපි මේ මොහොතේ. විශේෂයෙන්ම පාකින්සන් රෝගයෙන් පෙළෙන පියතුමෙක් වෙනුවෙන් ඒ වගේම අපේ වැඩිහිටි පියතුමල්ලා නේවාසිකව ප්‍රතිකාර ලබනවා හුඟක් අය. ඒ හැම කෙනෙක්වම බාර කරමු අපි සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේට. ජීවනදායක භූපය ඔබයි ජේසුනි සුව සහනය පිළිසරණය යතින සැම වෙතේ ලැබී සියලු දේ අනුව දේව අභිමතේ ලැබී සියලු දේ අනුව දේව අභිමතේ ජේසුස් සමීතුනේ මගේ පිළිසරණේ තබමි ඔබ අතේ මගේ ජීවිතේ ත්‍රිඑක දෙවිඳුනේ මගේ රැකවරණේ සෑම තම්පරේ සැම කම්පරේ මා අප උන්වහන්සේට බාර කරමු මේ මොහොතේ. ඒ සෑම තප්පරයකදීම අපව ආරක්ෂා කර දෙන්නට කියලා. මේ භයානක වසංගතයෙන් අපව ආරක්ෂා කර දෙන්නට කියලා. මේ කොරෝනා වෛරසයට ගොදුරු වෙලා රෝහල් ගත වෙලා ඉන්න හුඟක් අය විශාල පිරිස. මවක් වෙනුවෙන් අපි ආඥා අද දවසේදී ඔබ සප්‍රසාදේ ජීවමාන ස්වාමින් වහන්සේ වෙතට ගෙන ආයදෙමු උන්වහන්සේ ඉදිරියේ තබයි ආඥා කරන්න. විසේ ආබාධ තුල ඉන්න අය ඇස්වල ආබාධ ඇස්වල ශල්‍ය කර්මයන්ට භාජනය වී සිටින සුවය බලාගෙන සිටින දියවැඩියා රෝගීන් ආතරයිටිස් වෙරිකෝස් වෙන්ස් ගැස්ට්‍රයිට් ඇතිලි වූ තුවාලයක් නිසා පිට ගැස්මට ගොස් තිබෙන තාත්තා කෙනෙක් වෙනුවෙන් යාඥා කරමු ඉක්මන් සුවය දෙන්නට කියලා. පාකින්සන් රෝගයෙන් පෙළෙන මවක් වෙනුවෙන් යාඥා කරමු. විවාහ ජීවිතයට ඇතුල් වෙලා තවමත් දරුවන් නොමැතිව අසන්නව සිටින අය. විශාල න්‍යායබර තුල අසන්න වී සිටින අය. විවිධ අපැහැවීම් තුල සිටින අය. අපි සප්‍රසාදේ ජීවමාන ස්වාමින් වහන්සේට බාර කරමු.
විවිධ බන්ධනයන්ට ගොදුරු වී සිටින අය ඒ සෑම බන්ධනයකින්ම නිදහස් කරලා සැනසීම දෙන්නට කියලා උන්වහන්සේගේම දෑතේ පාර කරමු. අපි සියල්ල කළ හැකි ස්වාමින් වහන්සේට බාර කරමු. අපි උන්වහන්සේ ඉදිරියේ ප්‍රාතිහාරයක් කියලා යාඥා කරමු. මේ සුදු සභාවට අද විරුද්ධව එය කෑලි කෑලි වලට කඩා දමන්නට ඒ සුදු සභාවේ බැටළු රැළ ගිල ගන්නට මාන බලාගෙන සිටින ඒ රැළෙන් පැනලා යනවා නම් නැවත රැළ වෙතට එන්නට පීඩ වෙන්නට කියලා අපි බාර කරමින් ප්‍රාතිහාරයක් කියලා අපි මුරගසමු මේ මොහොතේ. ප්‍රාතිහාරයක් පතනිමු අප සමීදුනි ඔබ ප්‍රාතිහාරයක් පතනිමු අප සමීදුනි ඔබ ගත්ත සිත ලෙඩ කරනා රෝගිය දුක් දුරැලා වසංගතද පහ කරන්න ඉහලින් නොබේ අභිමතය පතා සෙට්එෆ්එම් ගුවන්විදුලිය හරහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අපත් එක්ක සම්බන්ධ වෙනවා. හුඟක් අය යාඥා පිට ඉල්ලා සිටින අන්තර්ජාලය ඔස්සේ සමාජමය මාධ්‍යයන් ඔස්සේ YouTube තාක්ෂණය හරහා විශාල පිරිසක් ඒ අයගේ යාඥා පිට ඉල්ලා සිටිනවා. පිට රටවල අසරණ වෙලා සිටින අය, රැකී රක්ෂා නොමැතිව සිටින අය, වීසා බලපත්‍ර බලාපොරොත්තුවෙන් සිටින අය, කණෙන් ලේ එන මවක් යාඥා පිට ඉල්ලා සිටිනවා. අපි සප්‍රසාදී චේවමාන ස්වාමින් වහන්සේගේ ආශිර්වාදය ලබන මේ මොහොතේ අපි උන්වහන්සේට බාර කරමු. සප්‍රසාදී චේවමාන ස්වාමින් වහන්සේට බාර කරමු මේ මොහොතේ. උන්වහන්සේ ස්වර්ගෙන් පූපය වුණට දෙවවදාලසේක සර්ව ප්‍රබෝධයක් වී අඩංගු වී ඇත්තේ යාඥා කරම්හ. ත්‍රිේක මහෝත්තම දෙවි පියාණනි, ඔබ වහන්සේ දිවා කාලයේ වලාකුලක් මෙන්ද රාත්‍රී කාලයේදී ගිනි ටබක් මෙන්ද වැඩ සිටමින් ඔබ වහන්සේගේ ජනතාව සෑම විපතකින්මද සෑම ව්‍යසනයකින්මද වසංගත හා ලෙඩ රෝගවලින් රැකගත්තාසේ අපවද රැකදුන මැනව. දේව සම්මුඛයේ ජීවත් වෙමින් දේවවර ප්‍රසාදයෙන් පූර්ණ වූ ජීවිත ගත කරන්නට අපට පිහිටුව මැනව. මේ චතාරික භාවනාව තුළ සැබෑ මනසාපනයක් තුළින් වතනව සිත ඉරාගෙන ඔබ වහන්සේ වෙතට පැමිණෙන්නට බැහැපත් සිතක් අපට දුන මැනව. සුදු වූ ස්වාමිනී, ඔබ වහන්සේ විසින් ස්ථාපිත කරන ලද සුදු සභාව දෘශ්‍යමාන නායකයන්න් වන සුදෝත්තම පියාණන් ඇතුළු සකල රාජගුරු මණ්ඩලයේද පැවිදි පූජක සමද සමසගී ජනතාවද ක්‍රිස්තුස් වහන්සේ හා සම්බන්ධ වී
පළදරන්නට ප්‍රේමී පවතින්නට ශක්තිය දුන මැනව. ක්‍රිස්තුනී අපි ඔබ වහන්සේට නමස්කාර කොට ස්තුති ප්‍රශංසා කරමු. මක්නිසාදයත් ඔබ වහන්සේගේ ශ්‍රී කුරුසින් ඔබ වහන්සේ ලෝකය ගලවාගත්සේක. ආමේන්. කල්වාරි කුරුසියෙන් ගැලූ රුධිරයයි නිරන්තරේ නොවේලෙමින් ගලන්නේ කන්ද පාමුල උන්වහන්සේගේ දේහෙන් කඩා හැරුණා වූ ඒ අමිල ශ්‍රී රුධිරය අපේ ගතේ අපේ සිතේ සෑම තුවාලයක්ම සුවපත් කරමින් අපව බලගත කරන්නා වූ ශුද්ධ ස්වාමිනී ඔබ වහන්සේගේම අමිල ශ්‍රී රුධිරයෙන් අපව දෝණය කොට අපව සුවපත් කළ මැනව.